දළදා සමිතු පිහිටයි සදැහැති සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටම සුපින්වතුනි තුන් ලෝකාග්‍ර වූ අප මහා තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි මහා අනුකම්පාවෙන් යුක්තව දේශනා කොට වදාළ උත්තරීතර වූ ශ්‍රී සද්ධර්මය ලොවට සන්නිවේදනය කරන ටීවී දිදුල බෞද්ධ රූපාණී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් ධර්ම දේශනාව මෙලෙසින් ශ්‍රවණය කරන්නටයි සදැහැති අප කවුරුත් මේ බලාපොරොත්තු වන්නේ. අද මෙම උතුම් ධර්ම දේශනාව පටිගත කරන ලබන්නේ ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ ගාල්ල මැදිරි සංකීර්ණයේ සිටයි. එසේනම් ධර්ම ශ්‍රවණයට ප්‍රථම මෙසිතින් යුතුව සකසාගත් මල්වට්ටිය පින්වත් දේශකයන්න් වහන්සේට අතගස්වා ඉන් අවසර තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ උදෙසා පූජා කරන හැටියටත් දැහැත් වට්ටිය පිළිගන්වා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන හැටියටත් සදැහැති පින්වත් පිරිසට මේ මොහොතේ සිහිපත් කර සිටිනවා. සුපින්වතුනි අද මෙම උතුම් ධර්ම දේශනාව මෙහිවීම උදෙසා අප සිදු කළා වූ පාදාභිවන්දන නමස්කාර පූර්වක ආරාධනාව පිළිගෙන මේ පුණ්‍යවන්ත වූ ධම් සභා මණ්ඩපයේ වෙත වැඩමවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේ ගාල්ල දොඩන්දුව ආරණ්‍ය සේනාසනාධිපති අවසරයි නම කියන්නට පූජ්‍යපාද මාවතුරේ බෝධිවංශ පින්වත් නායක ස්වාමීන් වහන්සේ සුපින්වත් ස්වාමීන් වහන්සේ අප දෙපා නැමත සාදු නාදනවා පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දෙපැතිපර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. ඉදුරුව මුල්ලේගොඩ අංක 441 B නිවසේ පදිංචි MD සුසන්ත කුමාර මහතා සහ දඹුල්ලේ පදිංචි වසන්ත මහතා සහ හැඩිකල්ලේ පදිංචි රේණුකා යන දූදරුවන් හා නෑදෑ හිතමිතුරන් ඇතුළු ඒ පින්වත් පිරිස විසින් පින්වතුන් අරමුණු වශයෙන් බලාපොරොත්තු වෙනවා මීට වසර 8කට පෙර මිය පරලොව සැපත් MD ඩේවිඩ් පියාණන්ට හා KG විසෝමැණිකේ මාතාවට පින් අනුමෝදනා කිරීම මෙම ධර්මදේශනාවේ මූලික අරමුණු වශයෙන් සුපින්වත් පිරිස ඉදිරිපත් කොටගෙන තිබෙනවා. එමෙන්ම වසර 15කට පෙර මිය ගිය IG ඩිංගිරි මැණිකා කිරියම්මාටත් මීට වසර 22කට පෙර මිය ගිය MD විල්බර්ට් ලොකු තාත්තාටත් පින් අනුමෝදනාවන් එක් කිරීමටත් සුසන්ත මහතාගේ දරුවන් වන MD සයුරංග MD සදෙව් රන්දික MD පසිඳු තිසංක යන පුතුන්ටත් හෙසඳු ශේනුක පුතුන්ටත් නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීමටත් රම්‍යා මහත්මියගේ රෝගාතුරව සිටින පියාණන්ටත් මෑණියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ පැතීමත් ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණි සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම මෙම ධර්ම දේශනාව සිදු කරනු ලබන ගෞරවනීය දේශකයන්න් වහන්සේටත් දිදුල මාධ්‍යාලයේ කටු සභාපති ස්වාමින් වහන්සේ වන අවසරයි පූජනීය මාලිකාවිල අසජී නායක ස්වාමීන් වහන්සේටත් කාර්ය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කිරීමත් කොරෝනා උවදුර ඉක්මනින් දුරු වේවායි ප්‍රාර්ථනාවන් එක් කිරීමත් මේ උතුම් ධර්ම දේශනාවේ ප්‍රධාන අරමුණු වශයෙන් සුපින්වත් පිරිස සඳහන් කරගෙන තිබෙනවා. එසේනම් සුපින්වතුනි මෙතෙන් සිට මේ උතුම් ධර්ම දේශනාව මෙහෙවන හැටියට පින්වත් දේශකයන්න් වහන්සේට පාද නමස්කාර පූර්වක ආරාධනා කරමින් ධර්ම ශ්‍රවණයට ප්‍රථම පන්සිල් සමාදන් වීම සඳහා අප තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි
ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරාතේ තං පුනප්පුනං තම් හි ඡන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළ උතුම් ගාථා ධර්මයක් ධම්මපද පාළියේ සඳහන් වෙන පාප වග්ගයේ එන ගාථා ධර්මයක් පුඤ්ඤං චේ පුරිසෝ කෛරා යම් කිසි පුද්ගලයෙක් පින්කමක් කරලා දැන් ඉතින් මං මහා පින්කමක් කළා ඒ ඇති කියලා සීමාවක් කරන්නේ නැතුව කෛරාතේ තං පුනප්පුනං නැවත පින්කම් වල යෙදෙයිද එකක් දෙකක් කරලා දැන් ඉතින් ඔය පින්කම් කළා ඇති කියලා නවත්තන්න නැතුව නැවත පින්කම් කරයිද තම්හි චන්දං කෛරාතහ පින්කම් කරන්න සිතේ බලවත් කැමැත්තක් ඇති කරගනීද චන්දං කැමැත්තක් ඇති කරගනීද සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ ඒක බොහොම හොඳයි ඒ මොකද පින් රැස් කරනවා කියලා කියන්නේ
සැප රැස් කරනවා කියන එකටයි. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින් රැස් කරනවා කියලා කියන්නේ සැප රැස් කරනවා කියන එකටයි. මේක තමයි පින්වත්නි මේ ගාථාවේ සාමාන්‍ය තේරුම. බුදු පියාණන් වහන්සේ සවැත් නුවර දෙවුරම් මහා විහාරේ වැඩ සිටියේ. රජගහ නුවර පිප්පලි ගුහාවේ වැඩ සිටියා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේ සම්බුද්ධ ශාසනයේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ හැටියටයි ප්‍රසිද්ධ වුණේ. සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ ගාවට ශාසන භාරධාරී මහා තෙරුන් වහන්සේ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ දුතාංග ධාරීන් අතර අග්‍රස්ථානයේ හිටපු ස්වාමින් වහන්සේ. තෙලස් දුතාංග බුදු පියාණන් වහන්සේ ළඟට උපරිමයෙන් ආරක්ෂා කරපු ස්වාමින් වහන්සේ. උන්වහන්සේ බොහෝ කාලයක් වැඩ වාසය කළේ ඔය පිප්පලී කියන ගල් ගුහාවේ. උන්වහන්සේ නිතර සිදු කරන පිළිවෙතක් තියෙනවා. උන්වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිනවා. නිරෝධ සමාපත්තියට සමවදිනවා. පිරුණුවන් පාන්නට මත්තෙන්ම නිවනට සිත යොමු කරලා නැත්නම් නිවන් සුව විඳිය හැකි සමාපත්තියක්. මේ නිරෝධ සමාපත්තියේ සමවැදිලා දින 7ක් කිසියම් දානයක් ආදී වළඳන්නේ නැතුව සමාපatti සුවයෙන්ම සතියක් ගත කරනවා. ඒක තමයි විශේෂත්වය. සතියක් ගත වෙනකොට ඒ සමාපත්තියෙන් නැගී සිටිනවා. නැගී ඉඳලා එදා දවසේ යම්කිසි ආහාරයක් සොයාගෙන වඩිනවා. ඒක බොහෝ මහරහතන් වහන්සේලා සිද්ධ කළා. බුදුරජාණන් වහන්සේ දැන් අපේ ලංකා ධරණී තලයට බුදු පියාණන් වහන්සේ තුන්වෙනි වරට වැඩම කළ වෙසක් පුන් පොහෝ දවසේ. ඒ වැඩම කරලා උන්වහන්සේ ස්ථාන 14ක පමණ කැලණියට වැඩම කරපු වෙලාවේ මුලින්ම නාගදීපයට ඊළඟට මහියංගනට ඊළඟට නාගදීපයට තුන්වෙනියට කැලණියට වැඩම කරපු අවස්ථාවේ ලංකාවේ ස්ථාන 14කට පමණ මහා සංඝරත්නයේ 500ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන ගිහිල්ලා ඔය අද අපි වන්දනාමාන කරන ඔය දීඝවාපි මහා සෑය, මුතියංගන මහා සෑය, අටමස්ථානයේ මේ ස්ථානවල බුදු පියාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා 500 නමක් නිරෝධ සමාපත්තියට සමවැදලා හිටපු තැන්. ඒ තැන්වල අර සති ගණන් නොවේ සුළු කාලයක්. එහෙම හිටියත් ඒ ස්ථානය මහා පූජනීය වෙනවා. ශ්‍රේෂ්ඨ ආනුභාව සම්පන්න වෙනවා. ඒ නිසා මේ නිරෝධ සමාපත්තියට සමවැදලා මේ රහතන් වහන්සේලා විශේෂ අනුග්‍රහයක් කරනවා. මේ නිරෝධ සමාපත්තියට සමවැදිලා නැගී සිටපු ස්වාමින් වහන්සේ නමකට දානයක් පූජා කරනකොට ඒ වෙලාවෙම ප්‍රතිඵල ලැබෙනවා. ඒක විශේෂයි. නිරෝධ සමාපත්තියට සමවැදිලා ස්වාමින් වහන්සේ නමක් නැගිටලා පිණ්ඩපාතේ වැඩියොත් උන්වහන්සේට දැහැටි දණ්ඩක් පූජා කළත්, පැන් වීදුරුවක්, පැන් භාජනයක් පූජා කළත් ඒකේ විපාකය ඒ මොහොතේම ලැබෙනවා. එහෙම බණ පොතේ අවස්ථා ගණනාවක් අපිට සඳහන් වෙනවා. ඒ නිසා පින්වතුනි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිතර නිරෝධ සමාපත්තියට සමවදින පුරුද්දක් තිබුණා. එකක් උන්වහන්සේගේ විවේක සුවය, අනිත් පැත්තෙන් එහෙම සමවැදිලා උන්වහන්සේ නැගිටලා යම් කිසි තැනකට වැඩියොත් උන්වහන්සේට යම් කිසි කෙනෙක් පුංචි උපස්ථානයක් කළත් ඒ කෙනාට මහා ආනිසංසයක් ලබා දෙන්න. ඉතින් මේ අවස්ථාව උන්වහන්සේ නිතරම සොයා බලනවා දුප්පත් අසරණ කෙනෙකුට ලබා දෙන්න. ඒ නිසා උන්වහන්සේ මේ කියන දවසෙත් නිරෝධ සමාපත්තියෙන් නැගිටලා
ඥානීය විහිදුවලා බැලුවා අද මට දානි ටිකක් මොනවා හරි ටිකක් පූජා කළොත් එයාට ඒ වෙලාවේ මහා සම්පත් පහළ වෙනවා. එහෙනම් මේ අවස්ථාව මං කාටද දෙන්නේ? මේ අවස්ථාව උදා කරලා දෙන්නේ කාටද කියලා උන්වහන්සේ විමසුවා. විමසනකොට පින්නතුනි රජගහ නුවර අහිංසක ගෙවිලියක් දැක්කා. අහිංසක ගෙවිලියක්. ඇල්හාලේ කුඹුරක් ආරක්ෂා කරගෙන බලා සොයාගෙන ඉන්න ලාජා කියන කාන්තාව. එතුමිය ඇල්හාල් කරල් ටිකක් අරගෙන ඇවිල්ලා ගෙදර ඉඳගෙන විලඳ ටිකක් සූදානම් කරනවා. ඇල්හාලේ විලඳ. ඉතින් මේ වෙලාවේ උන්වහන්සේ බැලුවා මේ තැනැත්තියට මං එතුමිය ළඟට ගියොත් එතුමියට හැකියාව තියනවද යමක් පූජා කරන්න. ඒ වගේම ශ්‍රද්ධා සම්පත්තියක් තියනවද? නැත්තම් ඒ ගිහිල්ලත් තේරුමක් වෙන්නේ නැහැ. නිසා එයාට ස්වාමින් වහන්සේ නමක් දැක්කහම ශ්‍රද්ධාවක් ඉපදෙන කෙනෙක්ද යමක් පූජා කරන්න සිතක් පහළ වෙන කෙනෙක්ද කියලා බැලුවා. බලනකොට මේ ලාජා බොහෝම ඥානවන්තයි බොහෝම ශ්‍රද්ධාවන්තයි කියලා මහරහතන් වහන්සේට වැටහුණා. වැටහිලා උන්වහන්සේ හෙමින් ලාජා ඉන්න ඒ මාර්ගයේ පැත්තේ වැඩම කළා. වැඩම කරනකොට ඒ පුංචි පැල්පතක මේ ගෙවිලිය හිටියේ. එතුමිය ස්වාමින් වහන්සේ දැක්ක ගමන් බොහෝම සතුටටපත් වුණා. ප්‍රීතියටපත් වුණා. ප්‍රීතියටපත් වෙලා ලාජා ස්වාමින් වහන්සේ දැකලා දුවගෙන ගිහිල්ලා පසඟ පිහිටුවලා වන්දනා කළා. පසඟ පිහිටුවලා වන්දනා කරලා අර තමන් සූදානම් කර හිටපු විලඳ ඒ විලඳ ටික අරගෙන ඇවිල්ලා මහරහතන් වහන්සේගේ පාත්‍රයට පිළිගන්නවා. පාත්‍රයට පිළිගන්නලා ආයමත් වන්දනා කළා. වන්දනා කරලා ප්‍රාර්ථනාවක් තබනවා ඔබ වහන්සේ අවබෝධ කරගත් ධර්මය මටත් ලැබේවා කියලා. එතකොට මහරහතන් වහන්සේ අවබෝධ කරගත්ත නිවන් සුවය තමයි මේ ප්‍රාර්ථනා කළේ. ඉතින් ඒ ප්‍රාර්ථනාව කළාම මහරහතන් වහන්සේ හොඳයි එසේම වේවා කියලා සිත සතුටු කරලා ආශිර්වාද කරලා ස්වාමින් වහන්සේ වැඩියා. දැන් ලාජා මේ සිදු කරගත්ත මේ දාන පූජාවෙන් අප්‍රමාණ ප්‍රීතියකටපත් වුණා. ප්‍රීතියකටපත් වෙලා ස්වාමින් වහන්සේ දෙස බලාගෙන වැඳගෙන හිටියා. ඉඳලා උන්වහන්සේ නොපෙනී යනකම් ඉඳලා මේ තැනැත්තිය නැවත කුඹුර පැත්තට යන්න පිටත් වුණා. පිටත් වෙනකොට පින්වතුනි වැඩි වෙලාවක් ගියේ නෑ. මේ යන අතරමඟ ගස්බෙනේක සර්පයෙක් හිටියා, විස සර්පයෙක්. ඒ සර්පයා හදිසියේ මේ අම්මට දෂ්ට කරලා දරුණු විස සහිත නිසා ඒ අම්මා ඒ වෙලාවේම මිය ඇදුනා. මිය ගිහිල්ලා දැන් මේ මිය යන මොහොතකට කලින් මහා පිනක් සිද්ධ කළේ. මහරහතන් වහන්සේ නමකට දානයක් පූජා කරපු අවස්ථාවක්. නිකම්ම මහරහතන් වහන්සේ නමක් නෙවෙයි, නිරෝධ සමාපත්තියට සමවැදිලා සද්දවසක් සමාපත්තියෙන් වැඩ ඉඳලා 7 වෙනි දවසේ නැගිටලා පිණ්ඩපාතේ වැඩපු දුතාංගධාරී මහා කාශ්‍යප මහරහතන් වහන්සේටයි පූජා කළේ. ඉතින් දැන් මේ පූජාව ආනුභාව සම්පන්නයි. මහානුභාව සම්පන්නයි, මහත් ඵලයි. ඒ නිසා එතුමිය ඒ ප්‍රීතියෙන් තමයි මේ කුඹුර පැත්තට යද්දි මේ අනතුර සිද්ධ වුණේ. ඒ නිසා එතුමියට කුසලාරම්මණයක් ඉදිරිපත් වුණා. තමන් කරපු කුසලයේම සිහිපත් වෙලා තමයි මිය ගියේ. මිය ගිහිල්ලා එතුමිය ඒ කුසල විපාකයක් හැටියට, ඒ සිදු කළ කුසලයේ විපාකයේ හැටියට තව්තිසා භවනේ 30 යොදුනක් විශාල රන් විමානයක සියලු ආභරණ වලින්, සියලු සලුපිලි වලින් සැරසුණු
ආනුභාව සම්පන්න දෙවඟනක් හැටියට උත්පත්ති ලැබුවා. තව්තිසා භවනේ. ඉතින් එතුමිය 12 යොදුනක් විතර දිග ඒ සලු දෙකකින් සැරසිලා හිටියා. සලු දෙකකින්. ඒතර 12 යොදුනක් දිග සලු දෙකක් කියනකොට විශාල දිව්‍ය ශරීරයක්. 30 යොදුනක් විතර ඇති තමන්ගේ විමානය. ඊළඟට තමන්ට දහසකට අධික දිව්‍යාංගනාවෝ පරිවාර ස්ත්‍රීන් හැටියට උදව් උපකාර කරන්න තමන්ට පහළ වෙලා තිබුණා. ඒ වගේම සියලු ආභරණ, සියලු සලුපිලි වස්ත්‍ර මේ සියල්ල පිනට පහළ වෙලා තිබුණා. ඊළඟට තමන්ගේ විමානයේ දොරටුවේ ඉඳලා විමානයේ දෙස බලනකොට පේනවා තමන්ගේ පිරිවර දෙවඟනන්. ඊළඟට රන් රෙදි මුතුමැණික් ආදීන් පිරිච්ච විමානය. ඊළඟට තමන්ගේ භාජන ආදී මේ පහළ වෙච්ච සියල්ලම අර සිදු කළ පින්කමට අනුරූපීව පහළ වෙලා හරියට අර විලඳ කරල් වගේ රත්තරන් මිනිමුතු වලින් විලඳ කරල් වගේ අර භාජන සැරසිලා. ඉතින් මේ සියල්ල දැකලා කල්පනා කළා මේසා විශාල සම්පත්තියක් දිව්‍ය සම්පත්තියක් මට ලැබුණේ කොහොමද? පින්නතුනි දෙවියන්ට දිවස් නුවණක් තියෙනවා. පිනට පහළ වෙන උපතින්ම ලැබෙන දිවස් නුවණක් තියෙනවා. මිනිසයන්ට ඒක පුළුවන් භාවනා කරලා ලබන්න. දිබ්බ චක්කු ඥානය. දෙවියන්ට භාවනා නොකලත් ඉපදෙනකොටම පහළ වෙනවා. එතකොට ඒ අයට පුළුවන් මං පෙර කොහෙද හිටියේ? අහවලා දැන් මොකද කරන්නේ? මේ ඔක්කොම දෙවියන්ට ඉන්න තැන්වල ඉඳලා බලන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ අතීත ජීවිත බලන්න පුළුවන්. මම මොනවා කරලාද මෙතෙන්ට ආවේ කියලා. ඉතින් මේ දෙවඟන බලනවා මොනවද මම කරපු පින? ඒ ගමන පින්වතුනි එතුමියට පේනවනේ මහා ලොකු දෙයක් නෙවෙයිනේ මං කරලා තියෙන්නේ. මම මේ වෙලට ගිහිල්ලා අරගෙන ආපු හාල් කරල් ටිකෙන් විලඳ ටිකක් හදාගෙන ඉඳලා රහතන් මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පින්දපාතේ වැඩි වෙලාවේ උන්වහන්සේට ඒ ටික පූජා කරලා හදිස්සියේ මං එතනම මිය ගිහිල්ලා තමයි මේ මහානුභාව සම්පන්න සම්පත් ඇති දෙවඟනක් බවට පත් උනේ. ඒ ගමනේ තුමිය කල්පනා කරනවා මේ ලැබිච්ච සම්පත් මම තව තවත් ආරක්ෂා කර ගන්න නම් ආයම සැරයක් උන්වහන්සේට ගිහිල්ලා උපස්ථාන කරලා පින් රැස් කරගන්න ඕන කියලා කල්පනා කරලා එතුමිය දිව්‍ය ලෝකේ ඉඳලා හුදකලාවම හිමිදි අලුයම් කාලේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ කුටිය සමීපයට ආවා. එනකොට අරගෙන ආව රත්තරන් වලින් නිර්මාණය වෙච්ච කොස්සක්. ඊළඟ ඉදලක්. ඊළඟට කුණු රොඩු එකතු කරන කූඩයක්. ඒ ඔක්කොම තමන් දිව්‍ය ලෝකෙම අරගෙන ආව මණික්මය රන් මණික් ආදියෙන් හැදිච්ච කොහු ඉදල්. ඊළඟට ඒව අරගෙන ඇවිල්ලා එතුමිය ස්වාමින් වහන්සේගේ මළුව සම්පූර්ණයෙන්ම පිරිසිදු කළා එමදුවා. අමදලා හිමිදිරි අලුයම් කාලේ පෑන් භාජන ආදී පුරවල වළඳන්න ගන්න පෑන් සෝදන්න ගන්න පෑන් මේ ඔක්කොම භාජන පුරවල වත්පිළිවෙත් ටික කළා. ඊට පස්සේ සාමාන්‍යයෙන් මහරහතන් වහන්සේ කුටිය ඇතුලේ විවේකයෙන් වැඩ ඉඳගෙන භාවනානුයෝගීව වැඩ ඉඳගෙන එළි වුණාට පස්සේ කුටියේ දොර ඇරලා බැලුවා සම්පූර්ණයෙන්ම වටා පිටාව පිරිසිදු කරලා වත්පිළිවෙත් කරලා. ඒ ගමන් උන්වහන්සේ හිතාගත්ත සමහර විට කවුරු හරි සාමණේර නමක් කවුරු හරි කරන්න ඇති කියලා. ඉතින් එදා දවසේ එහෙම ගත වුණා. දැන් එතුමියට එදා ඒ වත්පිළිවෙත් කිරීමේ පින රැස් වුණා. දෙවෙනි දවසෙත් ඒ විදියටම පාන්දර ඇවිල්ලා මේ ටික ඔක්කොම කළා. ස්වාමින් වහන්සේ උදේ බලනකොට එදත් ඒ විදියටම හිතාගත්ත සමහර විට සාමණේර නමක් ඇවිල්ලා මේ වත්පිළිවෙත් කරලා වෙන්න ඇති. ඒ ගමන එතුමිය තුන්වෙනි දවසෙත් ඇවිල්ලා මේ වත්පිළිවෙත් කරනකොට ස්වාමින් වහන්සේට හදිස්සියේම ආලෝකයක් ආවා යතුරු කවුළුවෙන් ඇතුළට.
සාමාන්‍යයෙන් පින්වතුනි දෙවියෝ කියලා කියන්නේ ආනුභාව සම්පන්න දෙවියොන්ගේ ශරීරය බැබලෙනවා. ශරීරයෙන් ආලෝක නිකුත් වෙනවා. දැන් අපි අහලා තියෙනවානේ බුදු පියාණන් වහන්සේ ළඟට දේවරම් මහා විහාරේ වැඩ ඉන්නකොට මධ්‍යම රාත්‍රියේ දෙවිවරු එනවා බණ අහන්න. බුදු පියාණන් වහන්සේගේ දිනචරියාවේ මධ්‍යම රාත්‍රිය වෙන් කරලා තිබුණේ දෙවියන්ට සහ බ්‍රහ්මයන්ට බණ කියන්න. උදේ ඉඳලා රාත්‍රී 10 වෙනකම්ම වෙන් කළේ මිනිස්යන්ට. උදේ උන්වහන්සේ 6ට දවස ආරම්භ කළා නම් හැන්දෑවේ 6 දක්වා පෙරබත් කිස පසුබත් කිස කියලා උදේ 6 ඉඳලා දවල් 6 කියන රාත්‍රී 6 කියන මේ කාලේ කොටස් දෙකකට බෙදාගත්තා. ඊළඟට රාත්‍රී හවස 6 ඉඳලා උදේ 6 වෙනකන් කාලයේ කොටස් 3කට බෙදාගත්තා. పూర్ව යාමය, මධ්‍යම යාමය, පස්චිම යාමය කියලා. එතකොට పూర్ව යාමය කියලා කියන්නේ හැන්දෑවේ 6 ඉඳලා රාත්‍රී 10 වෙනකන්. මධ්‍යම යාමය කියලා කියන්නේ රාත්‍රී 10 ඉඳලා රෑ 2 වෙනකන්. අලුයම නැත්නම් පස්චිම යාමය කියලා කියන්නේ 2 ඉඳලා 6 වෙනකන්. මේ විදිහට පින්වතුනි කාලය බෙදාගෙන උන්වහන්සේ උදේ 6 ඉඳලා රෑ 10 වෙනකම්ම භික්ෂූන් වහන්සේලාට භික්ෂුණීන් වහන්සේලාට උපාසක උපාසිකාවන්ට වෙන් කළා. ධර්මයේ දේශනා කරන්න, ශික්ෂාපද පනවන්න, ප්‍රශ්න විසඳන්න මේ විදිහට වෙන් කළා. මධ්‍යම රාත්‍රිය කියලා කියන්නේ රෑ 10න් පස්සේ. ඒතර මිනිස්සු විවේක ගන්නවා. ඒ වෙලාවට තමයි දෙවිවරු බ්‍රහ්මයෝ බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේට වන්දනාමාන කරන්නේ. ඒ දෙවියන්ගේ ප්‍රශ්න විසඳගන්නේ. ඒ වාගේ බොහෝ අවස්ථාවල අපේ බණ පොතේ සංයුත්ත නිකායේ දේවපුත්ත සංයුත්තේ, දේවතා සංයුත්තේ, සක්ක සංයුත්තේ ආදී වශයෙන් සක්‍ර දේවේන්ද්‍රයා බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කරපු සාකච්ඡා. එක එක දේව පුත්‍රයෝ, එක එක දෙවිවරු ඇවිල්ලා සමූහ වශයෙන් තනියෙන් ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ හමු වෙලා අහපු ප්‍රශ්න දැනගත්තු දේවල් කරපු සාකච්ඡාව සඳහන් වෙනවා. ඉතින් අපි දන්න හොඳම එකක් තමයි නිතර අපි භාවිත කරන දේශනාව තමයි මහා මංගල දේශනාව. මහා මංගල සූත්‍රය. මේ මහා මංගල දේශනාවේ ඒ දේශනාවටත් ආරාධනා කරන්නේ අඤ්‍යතරා දේවතා, එක්තරා දෙවියෙක්. එක්තරා දෙවියෙක් ඇවිල්ලා අභික්කන්තාය රත්තියා කේවල කප්පං ඕභාසෙත්වා. ඒ කියන්නේ මුළු දෙවුරම් මහා විහාරයේම බබළුවාගෙන ආවේ. ඒ කොහොමද? තමන්ගේ ශරීරයෙන් නිකුත් වෙන ආලෝකයෙන්. ශරීරයෙන් නිකුත් වෙන ආලෝකයෙන්. දැන් සාමාන්‍යයෙන් ඔය පූජනීය ස්ථානවලට රාත්‍රී කාලේ ගියාම ඉහළ ආකාශ ටිකක් බැලුවා සමහර වෙලාවට දේවතා එලි කියලා අපි හඳුන්වන ඒ එලි ඒ පූජනීය ස්ථානවලට සමීප වෙනවා, එයින් පිට වෙනවා, අපිට සමහර වෙලාවට දකින්න ලැබෙනවා දේවතා එලි. ඒතර රුවන්වැලි මහා සෑය බෝධීන් වහන්සේ ළඟට ඒ වගේ ස්ථාන පූජනීය ස්ථානවලට රාත්‍රී කාලේ දැන් මිනිස්සු උදේ ඉඳන් හවස වෙනකම්ම වඳිනවා, රෑ 10 විතර වෙනකම් මිනිස්සු වඳිනවා. ඊට පස්සේ ඒ තැන් වලින් මිනිස්සු ඉවත් වෙනවා. ඒතර නිහුදකලා වෙනකොට, නිස්කලංක වෙනකොට, මිනිස්සුන්ගේ කලබල අඩු වෙනකොට දෙවිවරු බ්‍රහ්මයෝ ඇවිල්ලා ඒ සිද්ධාස්ථාන වන්දනා කරනවා. බුදු පියාණන් වහන්සේ ජීවමාන වැඩින් දැද්දිත් ඒ පිරිසාවේ මධ්‍යම රාත්‍රියේ. ඉතින් මේ විදිහට පින්නතුනි ශරීරයෙන් නිකුත් වෙන ආලෝකයක් තියෙනවා. ශරීරයේ බැබලීමම තමයි ආලෝකය. ප්‍රභාස්වර බව. ඉතින් දෙවිවර මේ ලාජ දෙවඟනගේ ශරීරය ප්‍රභාස්වරයි. බැබලෙනවා. ඉතින් ආලෝකය නිකුත් වෙනවා මේ ශරීරයෙන්. ඉතින් ඒ දිව්‍ය ආලෝකය යතුරු සිදුරෙන් ඇතුළට පැදුනා. ඒ ගමන රහතන් වහන්සේට එදා දවසේ දැක්ක මේ ආලෝකය. දැකලා උන්වහන්සේ දොරටුව විවර කරලා එළියට හිස දාලා ඇහුවා, කවුද මේ මගේ කුටිය පිරිසිදු කරන කෙනා? ඒ ගමන මේ දෙවඟන කියනවා වැඳගෙන ඈත ඉඳන්, ස්වාමීනි මම ඔබ වහන්සේගේ උපස්ථායිකාව ලාජා කියලා කිව්වා. ඒ ගන්න ස්වාමීන් වහන්සේට එහෙම කෙනෙක් ගැන මතකයක් නැහැ. මේක දවසක් පින්නපාත ගිහිල්ලා විලඳ ටිකක් පූජා කරපු කෙනානේ.
ඉතින් එහෙම ලොකු ඇසුරක් දිගින් දිගට කරපු ඇසුරක් තිබුණේ නැහැ. ඒ නිසා උන්වහන්සේ කියනවා අනේ මට එහෙම කෙනෙක් උපස්ථායිකාවක් හිටියේ නෑනේ. ඇයි ස්වාමීනි ඔබ වහන්සේට මතක නැද්ද? ඔබ වහන්සේ මේ පසුගිය දවසක පිණ්ඩපාතේ වඩිනකොට විලඳ පූජා කළ ලාජා එයා තමයි මම. ඒ ගමන මම මේ විදිහට ඔබ වහන්සේට පූජා කරලා එදාම මම හදිස්සියෙම මිය ගියා. මිය ගිහිල්ලා තවුතිසා භවනේ 30 යොදුනක් විශාල විමානයක මම මහානුභාව සම්පන්න දෙවඟනක් හැටියට ඉපදුනා. ඉතින් ඒ ඔබ වහන්සේට කළ පිනෙනුයි මට ඒ සම්පත් ලැබුණේ. ඉතින් ඒ නිසා මට ඕන මගේ ඒ ලැබුණු සම්පත් තව තවත් වැඩි කරගන්න, තව තවත් දියුණු කරගන්න. ඒ නිසා මම නැවතත් පැමිණියා ඔබ වහන්සේට උපස්ථාන කරන්න කියලා කිව්වා. ඒ ගමන මහරහතන් වහන්සේ එකහෙලාම විරුද්ධ වුණා. නෑ ඕන නෑ. වහාම ඔබතුමිය මෙතනින් ඉවත් විය යුතුයි. මේ මොහොතේම ඉවත් විය යුතුයි. දැන් ඔබට යම් යහපතක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබේ වත්පිළිවෙත් කරපු පිනක් දැන් ඇති. මින් ඉදිරියට මේ පැත්ත පලාත එන්න එපා කියලා මේ දෙවඟන එළෙව්වා. ඒත් එතුමිය යන්න කැමති නෑ. එතුමියට ඕන ස්වාමින් වහන්සේට උපස්ථාන කරලා තව තව පින් රැස් කරගන්න. Tamanට ලැබුණු ඒ සම්පත් තව තහවුරු කරගන්න. ඒ නිසා එතුමිය බැගෑපත් වෙන අනේ ස්වාමීනි ඔබ වහන්සේ මාව එලවන්න එපා. මට ඉඩ දෙන්න ඔබ වහන්සේට උපස්ථාන කරලා පින් රැස් කරගන්න. ඉතින් නැවතත් උන්වහන්සේ දෙපාරක්ම මතක් කළා. මතක් කළ කියනවා උන්වහන්සේ මේක නරක ආදර්ශයක්. එහෙම නැත්නම් නරක මතයක් ගොඩ නැගෙන අනාගතයට. මොකක්ද? අනාගතේ ස්වාමින් වහන්සේලා ප්‍රකාශ කරයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දෙවඟනක් හිටියා උපස්ථාන කරන්න කියලා. ඒක නිසා ඒක සුදුසු දෙයක් නෙවෙයි ඒ කතාව. ඒ නිසා මම කැමති නෑ එවැනි කතාවක් මගේ නමට ගෑවෙනවට. ඒ නිසා ඔබ වහාම මෙතනින් ඉවත් වෙන්න කියලා කිව්වා. ඉතින් දැන් දෙවෙනි පාරටත් කිව්වා, තුන්වෙනි පාරටත් කියනකොට අහන්නේ ඒ ගමන මේ තැනැත්තිය තමන්ගේ තරම දන්නේ නේද කියලා අසුරු සනක් ගැහුවා. අසුරු සනක් ගහනකොටම එතුමියට ඉන්න බැරි වුණා, බියටපත් වුණා, ආකාශයට පැන නැංගා. ආකාශයට පැන නගිනකොට සවැත් නුවර ගන්ධ කුටියේ බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා. සවැත් නුවර සුගන්ධ කුටියේ දෙවුරම් මහා විහාරේ. උන්වහන්සේට මේ සිද්ධිය පෙනුණා. පෙනිලා දැන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දෙවඟන ඉවත් කරනවා, එළවනවා. එතුමිය බැගෑපත් වෙනවා උන්වහන්සේට උපස්ථාන කරන්න ඉඩ දෙන්න කියලා. පින් රැස් කර ගැනීම උදෙසා. ඉතින් මේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ගන්ධ කුටියේ ඉඳන්ම ආලෝකයක් නිකුත් කළා. මේ රජගහ නුවර පිප්පලි ගුහාවේ ඉහළ ආකාශයේ ඉන්න දෙවඟන ළඟට. එතකොට එතුමියට පේනවා බුදු පියාණන් වහන්සේ තමන් ඉදිරියේ වැඩ ඉන්නවා වගේ. උන්වහන්සේ බුද්ධානුභාවයෙන් ඒ ආලෝකය නිකුත් කරලා එහෙම අදිෂ්ඨාන කළා. අදිෂ්ඨාන කරනකොට බුදු පියාණන් වහන්සේ ඉන්නේ ගන්ධ කුටියේ සවැත් නුවර. නමුත් දෙවඟනට පේනවා තමන් ඉදිරියේ ඉන්නවා වගේ. අන්න ඒ වෙලාවේ තමයි පින්නතුනේ මා මේ මාත්‍රිකා කළ ගාතාව බුදු පියාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද? පුඤ්ඤං චේ පුරිසෝ කෛරාතේ තං කුණප්පුනා. පින්කම් කරන අය එකක් දෙකක් කරලා අප්පෝ දැන් ඔය ඇති පින් කළා ඕනවට වැඩි ඔය පින්කම් ඕන නැහැ. තව කොච්චර වැඩ තියෙනවද? ওই විදිහට හිතලා පින්කම් සීමා කරගන්න එපා. පින්කම් සීමා කරගන්න එපා. ඔබ හරි කියන වගේ කතාවක් තමයි මේ කියන්නේ. කවුද මේ හරි? ලාජ දෙව්දුවගේ අදහස අනුමත කිරීමක්. මොකද්ද? නැවත පින් කළ යුතුයි. තම්හි චන්දං පින් කරන්න ওই විදිහට කැමැත්ත තියෙන්න ඕන. හැමෝටම තියෙන්න ඕන ওই විදිහේ කැමැත්තක් පින් කරන්න. ඒ වගේම නැවත කෛරාතේ තං පුනප්පුනං නැවත පින්කම් කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි කළ පින්කම් නැවත මෙනෙහි කරන්නත් ඕන.
තමන් දාන ආදී මහ පිංකම් සිදු කරගෙන තිබෙනවා. ඒවා නැවත නැවත සිහිපත් කරනවා. එතකොට චිත්ත ප්‍රීතියක් ඇති වෙනවා. පින අරමුණු කරලා. එහි තියෙන ආනිසංස ගැන මෙනෙහි වෙනකොට, එහි තියෙන වටිනාකම ගැන මෙනෙහි වෙනකොට සතුටක් ඇති වෙනවා. ඒ නිසා තව තව කරන්න හිත් පහළ වෙනවා. ඒ විදිහට හිතනකොට. ඒ නිසා කෛරාතේතම් පුනප්පුනං නැවත නැවත සිහි කරන්න, නැවත නැවත පිං කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා අවසානයේ වදාරනවා සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ පින් රැස් කරනවා කියලා කියන්නේ සැප රැස් කරනවා කියන එකටයි කියලා දේශනා කළා. ඒ නිසා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැරදිත් නැහැ. බුදු පියාණන් වහන්සේ වදාරනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වැරදිත් නැහැ. උන්වහන්සේ නිතරම තමන්ගේ චරිතය, තමන්ගේ නම පිරිසිදුව තියාගන්න, ගෞරවාන්විතව තියාගෙන උන්වහන්සේ උත්සාහ කරනවා. උන්වහන්සේත් හරි. නමුත් ඔබත් බලන්නේ මොකද්ද? තමන්ගේ ජීවිතයට වැඩි වැඩියෙන් පින් රැස් කරගන්න. ඒ නිසා මේ දෙන්න දෙපැත්ත බලා ගන්න ඕන. තමන් දක්ෂ වෙන්න ඕන, තමන් පුළුවන් හැටියට පින් කරගන්න. ස්වාමින්වහන්සේලා දක්ෂ වෙන්න ඕන, ස්වාමින්වහන්සේලාගේ ඒ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගන්න. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ දේශනා කළා. මේ දේශනාව පින්වත්නි ශ්‍රවණය කරපු ලාජා දෙව්දුව යොදුන් 45ක් උඩ ආකාශයේ ඉඳගෙන මේ බණ අහන්නේ. 45 යොදුනක් උඩ ආකාශයේ ඉඳගෙන අහගෙන දේශනාව විවර වෙනකොට දහසක් නයින් ප්‍රතිමන්විත සෝවාන් මාර්ග ඵලයටපත් වුණා. ආර්ය දෙවඟනක් බවටපත් වුණා. ඉස්සලගේ පින් කරලා ප්‍රත්‍යක්ජන දෙවඟනක් හැටියටනේ. දැන් දේවත්වයට ගිහිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් බණ අහලා ආර්ය දෙවඟනක් බවට, සෝවාන් මාර්ගඵලලාභී දෙවඟනක් බවටපත් වුණා. එහෙනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ පව් කරන්න එපා කියලා. සබ්බපාපස්ස කරනා. එපා කිව්වේ පව් කරන්න. කුසලස් උපසම්පදා. කුසල් කරන්න නැත්නම් පින් කරන්න කියලා දේශනා කළේ. පින් කරන්න බය වෙන්න එපා කියලා දේශනා කළා. බය වෙන්න ඕන, ලැජ්ජ වෙන්න ඕන පව් කරන්න. හිරි ඔත්තප්ප කියලා දෙකක් තියෙනවා බණ පොතේ. හිරි ඔත්තප්ප. හිරි කියලා කියන ලැජ්ජාව, ඔත්තප්ප කියලා කියන භය. එතකොට පව් කිරීම සඳහා ලැජ්ජ වෙන්න ඕන, පව් කිරීම සඳහා බය වෙන්න ඕන. සත්තු මැරීම, සොරකම් කිරීම, කාමයේ වරදවා ඇසිරීම, බොරු කීම, කේලාම් කීම, සුරාපානය කිරීම මේ වාගේ මේ සිතින් කයෙන් වචනයෙන් කෙරෙන පව්කම් වලට බය වෙන්න ඕනේ. ඇයි බය වෙන්නේ? එකක් ඒ දේවල් සමාජය පිළිකුල් කරනවා. නුවණැති අය ගර්හාවට ලක් කරනවා. නච කුද්දං සමාචරේ විඤ්ඤූපරේ උපවදෙය්‍යොන් කියලා දේශනා කළේ හික්මෙන්න ඕන විදිය. කොහොමද අපි හික්මෙන්න ඕන? විඤ්ඤූ පරේ උපවදෙය්‍යෝ. විඤ්ඤූ කියන්නේ මේ ඥානවන්ත අය. බුද්ධිමත් ඥානවන්ත ධර්මයේ දන්න ධර්මයට ගරු කරන අය පව් කරන අයට නිගා කරනවා. කැමති නැහැ. පව් කරන අයට කැමති නැහැ. ඒතර පව් කරන අයගේ ඒ පාප කර්ම ගර්හාවට ලක් කරනවා ඥානවන්තයෝ. ඒතර ඥානවන්තයන්ගේ ගර්හාවට ලක්වන පුංචි වැරද්දක්වත් මං කරන්නේ කියලා හික්මෙන්න ඕන. කරණීයමෙත්ත සූත්‍රය එහෙමනේ කියන්නේ. නච කුද්දං සමාචරේ විඤ්ඤූපරේ උපවදෙය්‍යෝ. පුංචි වැරද්දක්වත් මං කරන්නේ නුවණැත්තෝ බනින. නුවණැත්තෝ එපා කියන කියලා හික්මෙන්න ඕන. අන්න ඒ පුංචි උනත් වැරද්ද විපාක දෙනකොට බරපතලයි. ඒ වගේම පාපය කියලා කියන්නේ වැරද්ද තමයි. එනිසා පව් කරන්න එපා කියලා බුදු පසේ බුදු මහරහත් උතුමන් වහන්සේලා ලෝකයට අනුශාසනා කළා. පව් කරන්න එපා. පාපය කියලා කියන්නේ පින්වත්නි, ලෝභ, ද්වේෂ, මෝහ පාදක වෙච්ච සිත් වලට තමයි පව් සිත් කියලා කියන්නේ. ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි පාදක වෙච්ච සිත්. ඒතර ලෝභයයි මෝහයයි හරි ලෝභයයි මෝහයයි හරි ද්වේෂයයි මෝහයයි හරි එකතු වෙලා අපිට ලෝභ සිත්, ද්වේෂ සිත් පහළ වෙනවා.
ඊළඟට මෝහය බලවත් වෙලා මෝහසිත පහළ වෙනවා. ඒතර මේ විදිහට පහළ වෙන පෞසිත 12ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පෞසිත 12ක්. 12 අකුසල් සිත් කියලා අභිධර්මයේ උගන්වන්නේ ඒක. ඒතර 12 අකුසල් සිත් වලින් කෙරෙන පව්කම් 10ක් තියෙනවා. දස අකුසල් කියලා. දස අකුසල් කියලා පව්කම් 10ක් තියෙනවා. ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යාචාරය, බොරු කීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම, ඊළඟට අනුන්ගේ දෙයට ආසා කිරීම, ඊළඟට අනුන්ගේ විනාශයේ සිතින් ප්‍රාර්ථනා කිරීම, අනුන්ගේ පිරිහීම, විනාශය 10 වෙනි එක තමයි මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ කර්මය, කර්මඵලය අදහන් නැති බව. පින්පව් අදහන් නැති බව. දෙව්ලොව අපාය පිළිගන්නේ නැති බව. ආන්න ඒකට තමයි මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඒතර මේ පව්කම් 10 කෙරෙන්නේ 12 අකුසල් සිත් වලින්. 12 අකුසල් සිත් වලින්. මේවා කර්මපත කියලා බුදු පියාණන් වහන්සේ කියන්නේ. කර්මපත. කර්මපතවල වෙනස තමයි මේ 10න් යමක් කරගත්තොත් ඒවා සතර අපායේ උපදින්නම හේතු වෙනවා. සතර අපායේ උපදින්නම හේතු වෙනවා. ඊට අමතරව ඉතින් තව තියෙනවා කුඩා පව්කම් තියෙනවා. ඔය කර්මපත වලට හසු නොවන ඒවා විපාක දෙනකොට ප්‍රවෘත්ති විපාක දෙනවා කියලා කියන්නේ ඒවට. ඒ කියන්නේ සුගතියේ හිටියත් කලින් කාලට එක එක දුක් පීඩා වද හිංසා පමුණුවනවා. පැමිණෙනවා ජීවිතවලට. තුවාල සිද්ධ වෙනවා, අසනීපකම් ඇති වෙනවා, තමන්ගේ සම්පත් සොරා ගන්නවා. ආදී වශයෙන් එක එක කරදර කම්කටොළු ඇති වෙනවා ඒ ප්‍රවෘත්ති විපාක වශයෙන්. ඒතර මේ විදිහට පින්වතුනි විපාක ගෙන දෙන පව් කිරීමෙන් වළකින්න ඕන. කරන්න ඕන මොකද්ද? පින් කරන්න ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ දස පුණ්‍ය ක්‍රියා කියලා 10ක්. ඒ දස පුණ්‍ය ක්‍රියා කරන්න පහළ වෙන සිත් 8ක් තියෙනවා. ඒවට කියනවා කුසල් සිත් කියලා. දැන් පව් සිත් නම් 12යි. කුසල් සිත් නම් 8යි. කාමාවචර කුසල් සිත්. එතකොට තවත් කුසල් සිත් වර්ගයක් තියෙනවා රූපාවචර කුසල් සිත්. තවත් කුසල් සිත් වර්ගයක් තියෙනවා අරූපාවචර කුසල් සිත්. තවත් කුසල් සිත් වර්ගයක් තියෙනවා ලෝකෝත්තර කුසල් සිත්. එතකොට රූපාවචර කුසල් සිත් කාමාවචර කුසල් සිත් 8යි. රූපාවචර කුසල් සිත් 5යි. අරූපාවචර කුසල් සිත් 4යි. ඔතන ඔක්කොම 9යි 8යි 17යි. ඊළඟට ලෝකෝත්තර කුසල් සිත් 4යි. ඒ 17යි 4යි 21යි. එතකොට කුසල් සිත් වශයෙන් ගත්තොත් අපිට තියෙන ඔක්කොම 21ක්. අකුසල් තියෙන්නේ 12යි. අකුසල් සිත් තියෙන්නේ 12යි. එතකොට පින්වතුනි කාමාවචර කුසල් සිත් 8 තමයි අර සෝමනස්ස සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික කියලා උගන්වනවා. දෙකක්. සෝමනස්ස සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික සසංකාරික 2යි 4යි. ඊළඟ උපේක්ෂා සාගත ඥාන සංප්‍රයුක්ත අසංකාරික 1යි සසංකාරික 1යි 6යි. උපේක්ෂා සාගත ඥාන විප්‍රයුක්ත අසංකාරික 1යි සසංකාරික 1යි 8යි. මෙන්න මේ සිත් 8 තමයි අපිට දන් දෙනකොට පහළ වෙන්නේ, සිල් රකින්නකොට පහළ වෙන්නේ, භාවනා කරනකොට පහළ වෙන්නේ, දාන සීල භාවනා, පත්තිපත්තානුමෝදනා පින් දෙනකොට, පින් අනුමෝදන් වෙනකොට, ඊළඟට වෙయ్యාවච්ච කියලා කියන්නේ වත්පිළිවෙත් කරනවා. අර ලාජ දෙව්දුව ඇවිල්ලා කලේ මලුපෙත් මං අමදිනවා, මල්ලාසන පිරිසුදු කරනවා, විහාර මන්දිර පිරිසුදු කරනවා, ධර්මශාලා පිරිසුදු කරනවා ආදී වශයෙන් විහාරස්ථානකට ආවොත් ඒ විදිහේ පිරිසුදු කිරීම, සැරසිලි කිරීම ඒවට කියනවා වෙయ్యාවච්ච වත්පිළිවෙත් කිරීම. ඊළඟට පචායනෝ කියලා කියන්නේ වැඩිහිටි උතුමන්ට ගරු සත්කාර පැවැත්වීම. වඳිනවා, පුදනවා, සත්කාර කරනවා. ඊළඟට ධර්මයේ දේශනා කිරීම ඒත් පින්කමක්. අර කුසල් සිත් 8න් කරන එක තවත් එකක්. ධර්මයේ ඇසීම දැන් මේ කරන වැඩේ. දැන් මේ ඇත්තු බණ අහනකොට පහළ වෙන කුසල් සිත්. අර මම මුලින් කිව්වා 8න් යමක් මේ ඇත්තන්ට පහළ වෙනවා. ඊළඟට සම්මා දිට්ඨිය දියුණු කිරීම. ඔන්න
දස පුණ්‍ය ක්‍රියා. මේ දස පුණ්‍ය ක්‍රියා අටමහා මේ දස පුණ්‍ය ක්‍රියා සිද්ධ වෙන්න කුසල් සිත් 8ක් පහළ වෙනවා. ඒ කුසල් සිත් 8න් තමයි මේ දස පුණ්‍ය ක්‍රියාවන් අපි සිද්ධ කරන්නේ. ඒතර දස පුණ්‍ය ක්‍රියා සිදු කිරීම වශයෙන් අපිට පින් රැස් වෙනවා. පින් රැස් වෙනවා. එයින් යමක් ඉදිරිපත් වෙලා තමයි මරණාසන්න වෙලාව ඉදිරිපත් වුණොත් තමයි අපි මැරිලා ගිහිල්ලා ආයමත් සුගතියක උත්පත්තිය ලබන්නේ. දැන් එතකොට දැන් අර ලාජ දෙව්දුව දානයක් පූජා කළා. ඒ වගේම වෙయ్యා මේ පචායන කියන පින්කමත් කළා. මොකද්ද රහතන් වහන්සේට වන්දනා කළා. ඒතර මේ පින්කම් දෙකම එතුමියට බලපාලා එතුමිය දෙව්ලොව අරගෙන ගියා මරණින් පස්සේ. මරණින් පස්සේ දෙව්ලොව අරගෙන ගිහිල්ලා මහා සම්පත්තියක් ලබා දුන්නා. ඉතින් එතුමියට ඒක තව දියුණු කරගන්න ඕන වෙලා ආයමත් ඒ පින්කම් ආයමත් කරන්න ආවා. ඒ නිසා පින්නතුනේ අපිට මේ සම්බුද්ධ ශාසනය පහළ වෙච්ච වෙලාවේ සරණ යන්න ලැබිච්ච වෙලාවේ අපිට මේ දස පුණ්‍ය ක්‍රියා බොහෝ කොට අපි සිද්ධ කරගන්න ඕන. දස පුණ්‍ය ක්‍රියා. දන් දෙන්න, සිල් රකින්න, භාවනා කරන්න. ඒතර මේ තුන තමයි මේ 10නුත් ප්‍රධානම තුන. මේ තුනට අර 10 ඉතුරු 7 ඇතුල් වෙනවා. ඒ නිසා දාන, සීල, භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්ම තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගන්න උත්සාහ කරන්න ඕන. මේ එකක්වත් අපිට අත්හරින්න බෑ. සෑම දෙයක්ම මේ පින්කම් 10ම අපිට එකාකාර උපකාර වෙනවා. මෙලව සැප ලබන්න, පරලොව සැප ලබන්න, අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. ඒ නිසා මේ උතුම් ධර්ම දානමේ මහා පිනේ බලයෙන්, ධර්ම ශ්‍රවණය කිරීමේ මහා පින් බලයෙන්, ධර්මයේ දේශනා කිරීමේ මහා පින් බලයෙන් ආදී මේ උතුම් පින්කම් බලයෙන් අපි සෑම සියලු දෙනාටම උතුම් අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අද මේ උතුම් ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ ලබාගෙන තිබෙන්නේ ඉඳුරුව මුල්ලේගොඩ නම්බර 441න් 13 නිවසේ පදිංචි MD සුසන්ත කුමාර මහත්මයා සහ දඹුල්ලේ පදිංචි වසන්ත මහතා සහ හැඬිගල්ලේ පදිංචි රේණුකා යන දූ දරුවන් හා නෑදෑ හිතමිතුරන් විසින් මේ උතුම් පින්කමේ අරමුණ වශයෙන් තබා ගත්තේ මීට වර්ෂ 8කට පෙර පරලෝ සැපත් MD ඩේවිඩ් පියාණන් වහන්සේ සිහිපත් කරන්න, KG බිසෝමැණිකේ මාතාව සිහිපත් කරන්න, ඒ වගේම වසර 15කට පෙර පරලෝ සැපත් IG ඩිංගිරි මැණිකා කිරියම්මාටත් මීට වසර 22කට පෙර පරලෝ සැපත් MD විල්බර්ට් ලොකු තාත්තාටත් පින් පමුණුවන්නට පරලොවින් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙන්. සුසන්ත මහත්මයාගේ දරුවන් වන MD සයුරංග, MD සදෙව් රන්දික, MD පසින්දු තිසන්ක යන පුතුන්ටත් හේසඳු ශේනුක පුතුන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරමින් ඒ වගේම රම්‍යා මහත්මියගේ රෝගාතුරව සිටින පියාණන්ටත් මෑණියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ධර්ම ශ්‍රවණය කිරීමට පැමිණි මේ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරමින් ඒ වගේම දිදුල මෙම ධර්ම දේශනාව දේශනා කරන ඒ ස්වාමින් වහන්සේටත් දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති අතිපූජ්‍ය අවසරයි මාලිගාවෙල අස්සජි නායක මාහිමිපාණන් වහන්සේටත් මේ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ පින්වත් සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායු සම්පන්නිය ලැබේවා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ උතුම් මහා පින්කම මේ පින්නතුන් සූදානම් කළා. දැන් අපි කල්පනා කරමු අප විසින් මේ සියලු ආකාරයෙන් රැස් කරගත්තා වූ සියලු පින්කම් බලයෙන් නම් සඳහන් කළා වූ ඒ ආදරණීය මෞතුමිය පියතුමා ප්‍රධාන සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව සැපයටපත් වේවා, දුකින් මිදේවා,
උතුම් නිවනින් සැනසෙත්වා කියලා හිතාගෙන ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු සම්මා දිට්ඨික දෙවියෝ මේ සියලු පින් අනුමෝදන්ව සැපයටපත් වේවා. ඉන් සතුටු වන දෙවියෝ සම්බුද්ධ ශාසනය රට ජාතියේ මහා සංඝ රත්නය වගේම මේ විහෙර විහාරස්ථාන මේ පින්නතුන්ගේ ජීවිත වාසස්ථාන අපි සෑම සියලු දෙනාම දෙවියෝ යෙහින් ආරක්ෂා කොට දෙවියෝත් උතුම් නිවනින් සැනසෙත්වා කියලා හිතාගෙන ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්තා වූ මේ උතුම් කුසල් බලයෙන් සුජීවත්ව වාසය කරන අපි සෑම සියලු දෙනාටම උතුම් අමා මහ නිවනින් සැනසීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සදහදී සුපින්වතුනි, ඔබ මෙලෙසින් ශ්‍රවණය කරන්නට යෙදුණු මේ උතුම් ධර්ම දේශනාව මෙහෙවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේට තවත් চিරාත් කාලයක් මෙවැනි උතුම් ශාසනික කටයුතු වල නියැලෙන්නට ශක්තිය ධෛර්යය වාසනාව නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ශ්‍රී සම්පන්නිය ලැබේවායි අප සාදුනාදරං ප්‍රාර්ථනාවන් කරමු. සාදු සාදු සාදු. ඒ වගේමයි මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබන මේ සුපින්වත් පිරිස ප්‍රාර්ථනා කරගන්නා වූ සීලම යහපත් අරමුණු ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වාසී ලෝකවාසී ඔබ සියලුම දෙනාගේ යහපත් ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සඵල වේවා යන බලාපොරොත්තුන් පෙරදැරිව ටීවී තුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් නිමවට පත්වනවා. ඔබ සියලුම දෙනාට දලදා සමිඳු පිහිටයි.